මොකද අහන්නේ පුතේ? අටවෙනි පිටුව රෝමන් අංක 3. උද්ධමනය හා උද්ධමන අනුපාත යන සංකල්ප අතර වෙනස මොකක්ද? පුතේ අපි කියනවා උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවා මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. ඒ ඉහළ යන ප්‍රමාණය හරි අනුපාතයක් විදියට ප්‍රතිශතයක් විදියට මැනලා දැක්වුවම ඒකට කියනවා පුතේ නමක් උද්ධමන අනුපාතය. මොකද කියන්නේ උද්ධමන අනුපාතය. එහෙනම් කොහොමද කියන්නේ මෙන්න රටක භාණ්ඩ හා සේවා පොදු මිල මට්ටම අඛණ්ඩව දිගු කාලීනව ඉහළ යාම උද්ධමනය. ඒ ඉහළ යන ප්‍රමාණය හරි ඒ ඉහළ යන ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට අගයක් විදියට ඉලක්කමක් විදියට මැනලා දැක්වුවොත් අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ උද්ධමන අනුපාතය. පැහැදිලිද? right. අපි කෙලින්ම ලියමු. ලියන්න පොදු මිල මට්ටමේ සිදුවන පොදු මිල මට්ටමේ සිදුවන පොදු මිල මට්ටමේ සිදුවන අඛණ්ඩ ඉහළ යාමක්. පොදු මිල මට්ටමේ සිදුවන අඛණ්ඩ ඉහළ යාමක් උද්ධමනය ලෙස හැඳින්වේ. පොදු මිල මට්ටමේ සිදුවන අඛණ්ඩ ඉහළ යාමක් උද්ධමනය ලෙස හැඳින්වේ. හරිද? එහෙනම් අපි කියනවා පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් තමයි පුතේ අපි හඳුන්වන්නේ මොකක් කියලාද? උද්ධමනය කියලා. පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම. බලන්න ඊළඟ වාක්‍ය කියවන්න. උද්ධමන අනුපාතකය යනු පොදු මිල මට්ටම වෙනස් වූ ප්‍රතිශතයයි. හයිලයිට් කරන්න මේ වාක්‍ය. උද්ධමන අනුපාතය යනු පොදු මිල මට්ටම වෙනස් වූ ප්‍රතිශතයයි. එහෙනම් උද්ධමන අනුපාතය කියන්නේ මේ මිල මට්ටම වෙනස් වෙච්ච ප්‍රතිශතය. right? උද්ධමන අනුපාතය යනු පොදු මිල මට්ටම වෙනස් වූ ප්‍රතිශතයයි. හයිලයිට් කරලා ලස්සනට. එනම් උද්ධමනය මිනුම් කිරීමට යොදාගන්නේ මෙයයි. මතකයි පුතාට දැන් ආර්ථික වර්ධනය මෙන්න. මතක කරගන්න. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද කොච්චර නිෂ්පාදනය වැඩි වෙලාද නේ? අපි ආර්ථික වර්ධනය මෙන්න ජාතික ගිණුම් වල කොහොමද කරන්නේ? ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද කොච්චර නිෂ්පාදනය වැඩි වෙලාද කියලා බලන්න. බඩු මිල ඉහළ යාමේ වේගයත් මනිනවා. ඒ වේගේ මනින එකට කියනවා උද්ධමන අනුපාතය. ඒ මැනලා ඉලක්කමක් විදිහට ඉදිරිපත් කරාම කියන උද්ධමන අනුපාතය. මෙයයි. මෙය උද්ධමන වේගය ලෙස හැඳින්වෙන්නේ. උද්ධමන අනුපාතයට තව නමක් කියනවා පුතේ මොකද කියන්නේ? උද්ධමන වේගය කියලා කියනවා. කාලච්ඡේද දෙකක් අතර පොදු මිල මට්ටම වෙනස් වීම ප්‍රතිශතයක් මගින් උද්ධමන අනුපාතය ගණනය කළ හැකියි. මෙන්න මේ විදිහට පුතේ උද්ධමන අනුපාතය ගණනය කරනවා.
right. උද්දමන අනුපාතය සමානයි පුතේ මෙන්න ගන්න කරන ආකාරය වර්තමාන මිල දර්ශකය ගන්න. ඒ කියන්නේ මේ අවුරුද්දේ මිල දර්ශකය ගන්න. අරගෙන අඩු කරනවා පෙර වර්ෂයේ මිල දර්ශකය. ගිය අවුරුද්දේ මිල දර්ශකය. බෙදනවා පුතේ පෙර වර්ෂයේ මිල දර්ශකය වැඩි කරනු 100. එහා පිටුවේ තියෙනවා පුතේ අභ්‍යාසයක්. එතන සමීකරණය දාලා අභ්‍යාස කරනවා. right පටන් ගමු. එහා පිටුවේ තියෙන අභ්‍යාස කරා. එතන සමීකරණ ලියන්න. බලන්න කියන විදිහේ ජාතික පාරිභෝගික මිල දර්ශකය 2019 වසරේ 125ක් වූ අතර 2019 වසරේ 125ක් වූ අතර 2020 වර්ෂයේ 135ක් විය. ඇත්ත වශයෙන්ම පුතේ මෙන්න මේ වැඩිවීම ප්‍රතිශතයක් විදිහට ගන්න එක තමයි උද්දමන අනුපාතය වෙන්නේ. මේ වැඩිවීම ප්‍රතිශතයක් විදිහට පෙන්නනවා. මේ බලන්න. පෙර වර්ෂයේ උද්දමන අනුපාතය සලකා බලන වර්ෂයේ උද්දමන අනුපාතය නැත්නම් වර්තමාන උද්දමන අනුපාතය 135යි. පෙර වර්ෂයේ 125යි. ඇත්තටම ওই ඉලක්කම් දෙක සුළු වුණාම වෙන උත්තරේ මොකක්ද පුතේ? 10යි. 10 කියන්නේ මොකක්ද? මිල මට්ටමේ සිදු වැඩිවීමනේ. දර්ශකයේ සිදු වැඩිවීම, right? බෙදනවා පුතේ 125යි. වැඩි කරන්න 100ෙන්. මෙන්න පුතේ එනවා උද්දමන අනුපාතය 108යි. 108යි. ඕකේ අදහස මොකක්ද? 2019 ඉඳලා 20ට එනකොට උද්දමන අනුපාතය බඩු මිල වැඩි වෙලා 8%. right clear යටි දැන් යටි යටි මින් අදහස් වන්නේ 2020 වර්ෂයේදී මින් අදහස් වන්නේ 2020 වර්ෂයේදී දෙදාස් 19 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේදී 2019 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේදී 2019 වර්ෂයට සාපේක්ෂව
මිල මට්ටම 8%කින් වැඩි වී ඇති බවයි. මිල මට්ටම 8%කින් වැඩි වී ඇති බවයි. right? මිල මට්ටම 8%කින් වැඩි වී ඇති බවයි. ඊට බොහොම පැහැදිලි. මොකද පැහැදිලි? ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සිදුවෙච්ච වැඩිවීම තමයි මේ ප්‍රතිශතයක් විදියට අරගෙන උද්දමන අනුපාතයයි කියන්නේ. right? යා. දැන් පුතේ අපිට උද්දමනය කීයද? 2019 අවුරුද්දේ උද්දමනය කීයද? අපි දන්නවා මිල දර්ශක 4ක් තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය, කොළඹ පාරිභෝගික මිල දර්ශකය, නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය, ගම්ම්‍ය මිල දර්ශකය. අපි ගම්ම්‍ය මිල දර්ශකය කියන එක අයින් කරනවා. ප්‍රධාන මිල දර්ශක තුනක් තියෙනවා. මොකක්ද? ජාතික පාරිභෝගික මිල දර්ශකය, කොළඹ පාරිභෝගික මිල දර්ශකය, නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. පුතාගේ අධ්‍යයන ප්‍රස්තුත වර්ෂය. ඒ කියන්නේ ඔබේ මේ පාඩම් උගන්වනකොට ඔබට දත්ත දෙන්න තියෙන වර්ෂය තමයි පුතේ 2019. ඔබ 2019 දත්තයි පාඩම් කරන්න ඕන. එහෙනම් දැන් හයිලයිට් කරන්න පුතේ 2019 තීරුව. 2019 20 තීරුව හයිලයිට් කරන්න. 19 20 තීරුව හයිලයිට් කරන්න. පාඩම් කරගන්න වෙනවා පුතේ. ඒතර ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. කාලීන උද්දමන ප්‍රවණතාව මොකක්ද? අනිත් අතට පුතේ අපි දන්නවා වර්තමාන වෙද්දී ශීඝ්‍ර බඩු මිල ඉහළ යාමක් අපි දකිනවා. කාලීන තත්ත්වයක්. වර්තමාන වෙද්දී ශීඝ්‍ර බඩු මිල ඉහළ යාමක් අපි දකිනවා. 65ට තිබිච්ච පරිප්පු කීයද කියලා ඔබේ දෙමාපියෝ පොඩ්ඩක් කතා කරලා අහන්න. ශීඝ්‍ර බඩු මිල ඉහළ යාම. ඊයේ පෙරේද එක සැරේ ගෑස් ටින් එක රුපියල් 340කින් ඉහළ ගියා. හැමදේම පුතේ බඩු මිල වැඩි වෙමින් යනවා. වයරින් බාස්කටකින් අහන්න රුපියල් 2200ට තිබිච්ච වයර් කිලෝ එක වයර් රෝලර් 3700. හැම භාණ්ඩ එක මුලේ පුතේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. වර්තමානයේදී අපි දකිනවා ශීඝ්‍ර බඩු මිල ඉහළ යනවා. ඒතර මේ උද්දමනය කියන්නේ පුතේ කාලීන ප්‍රශ්න එන්න පුළුවන් තැන. එතෙන්දි පුතේ උද්දමන අනුපාත පිළිබඳ ඔබේ අදහසක් ගන්න. හැබැයි අපෙන් ඇහුවොත් උද්දමන අනුපාත ගැන අපි ලියන්නේ අද උද්දමන අනුපාත නෙමෙයි. 20 උද්දමන අනුපාතත් නෙමෙයි අපි ලියන්නේ 2019 20 කියන අවුරුද්දේ උද්දමන අනුපාත. right? බලන්න ජාතික පාරිභෝගික මිල දර්ශකය 6.2. කොළඹ පාරිභෝගික මිල දර්ශකය 4.6යි. පාඩම් කරමු. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය 5.7යි. National Consumer Price Index 6.2, Colombo Consumer Price Index 4.6, Producers Price Index 5.6. ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි දෙකෙන් එකකින් මතක තියාගන්න. ආයි බලන්න. ජාපාමීදා මතකද බලන්න. ජාපාමීදා 6.2යි. කෝපාමීදා 4.6යි. නිමිදා 5.7යි. හරිද? right. අනිවාර්යෙන් මතක තියාගන්න. එතන පොඩ්ඩක් තරුවක් දාලා හරි මොකක් හරි කටක් ඇදලා හරි මතක තියාගන්න. අනිවාර්යෙන් මතක තියාගන්න. යා ඊළඟ ප්‍රස්ථාර සටහනක් යොදා ගනිමින් ඉල්ලුමෙන් ඇදෙන උද්දමනය පැහැදිලි කරන්න. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු කවරේද? පුතේ මම පොඩ්ඩක් යනවා පුංචි මතක් කිරීමක් කරන්න. පුතාට තියරි පන්තියේදී අපි කතා කරපු දෙයක් පොඩ්ඩක් මතක් කරලා දීලා රිවිෂන් එක කරන්න මම පොඩ්ඩක් කල්පනා කළා. පුතේ උද්දමනයට හේතු දෙකයි. අපි ඒක පොඩ්ඩක් සාරාංශයක් අහගෙන පටන් ගමු. ඒක ලේසි පැටලෙන්නේ. අපි දන්නවා පුතේ උද්දමනය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට හේතු දෙකයි. දැන් අපි වෙළඳපොළ සමතුලිතය ගත්තම අපිට උද්දමනයට හේතු ටිකක් දාලා පැහැදිලි මතක් වෙනවා. නේ? මෙන්න උද්දමනයට හේතු. උද්දමනයට හේතු. නේ? උද්දමනයට හේතු දෙකයි.
එකක් පුතේ ඉල්ලුමෙන් ඇතුණු උදව්. demand pull inflation. අනිත් එක පුතේ පිරිවැයෙන් තල්ලු උන උදව්. පිරිවැයෙන් තල්ලු උණු උදව්. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පිරිවැයෙන් තල්ලු උණු උදව්. පුතේ මේ බලන්න. මොකක්ද මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියන්නේ? හරිම සරලයි. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කිව්ව පුතේ මෙන්න සමාහාර ඉල්ලුම මෙන්න සමාහාර සැපයුම. මෙන්න මිල මට්ටම 100යි. මේ සමතුලිත මිල 100යි. නේ හිතන්න. දැන් මේ මිල වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකයි. එක්ක ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම නැත්නම් සැපයුම් වක්‍රය වමට විතැන්වීම. අන්න රටේ සමාහාර ඉල්ලුම වැඩි වෙලා සමාහාර ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. උද්දමනය හටගත්තොත් ඒකට කියනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. සමහර ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙලා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙලා මිල මට්ටම ඉහළ ගිහිල්ලා උද්දමනය හටගත්තොත් අපි ඒක කියනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. ඊළඟට අනිත් එක මොකක්ද? මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම මෙන්න මිල මට්ටම. පුතේ නිෂ්පාදකයාගේ පිරිවැය වැඩි වෙලා නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා. උද්දමනය හටගත්තොත් ඒකට කියනවා පිරිවැයෙන් තල්ලු වුණු උද්දමනය. පැහැදිලි. ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙලා හටගන්න උද්දමනය ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා උද්දමනය හටගත්තොත් ඒකට කියනවා පිරිවැයෙන් තල්ලු වුණු උද්දමනය. ඇයි පිරිවැයෙන් තල්ලු වුණු කිව්වේ? සැපයුම් වක්‍රය වමට විතැන් වෙන්නේ නිෂ්පාදකයාගේ මොකක් වැඩි වුණොත්? පිරිවැය වැඩි වුණොත්. ඊළඟට මෙන්න මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය විග්‍රහ කරපු දෙන්නෙක් ඉන්නවා. මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය විග්‍රහ කරපු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පුතේ J.M. Keynes. එයාගේ විග්‍රහයට කියනවා කේන්සියාන් විග්‍රහය. මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු ඇයි ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වෙන්නේ කියන එකට හේතු විග්‍රහ කරපු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පුතේ J.M. Keynes. කෙන්ස්ගේ විග්‍රහය හඳුන්වනවා කේන්සියාන් විග්‍රහය. අනිත් කට්ටිය තමයි පුතේ මුදල් ප්‍රමාණවාදී. ඒ අයගේ විග්‍රහයට කියනවා මුදල් ප්‍රමාණවාදී. මුදල් ප්‍රමාණවාදී විග්‍රහය. එනම පුතේ පැහැදිලි බොහොම මොකක්ද? උද්දමනයට හේතු දෙකයි. මොකක්ද හේතු දෙක? ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පිරිවැයෙන් තල්ලු වුණු උද්දමනය. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය විග්‍රහ කරපු ප්‍රවේශ දෙකයි. කේන්සියාන් විග්‍රහය සහ මුදල් ප්‍රමාණවාදී විග්‍රහය. දැන් පුතේ 9 වෙනි පිටුවේ යටින් මෙන්න මේක දාගෙන අපි සාකච්ඡා කරමු. 9 වෙනි පිටුවේ යටින් ඔක දාගන්න. මම ඕක දාන අතර පුතාව දැනුවත් කරනවා. මම මේක දාන නෑ මෙතන
මිල්ටන් ෆ්‍රීඩ්මන් කියලා එකක් නෑ පුතේ. ඒක වැරදි. අහන්නකෝ. මම මේක ලියා ගන්න අතර පුතාව දැනුවත් කරනවා හොඳට අහගන්න. අද 9:30 ඉඳලා 9:30 ඉඳලා 11:30 වෙනකම් MCQ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා අර පුතාට දීපු MCQ 50. පුතාට දීපු MCQ 50. විභාගය තියෙනවා හරියටම 9:30 ඉඳලා 11:30 වෙනකම්. පුතාට මේ ප්‍රශ්න පත්‍රය මම මෙවර නිබන්ධන කට්ටලේ සමග දීලා ඇති. ඒකත් තරම් හරියටම 9:30ට වාඩි වෙන්න විභාගය ලියන්න. ඔබ වීඩියෝව ඔන් කළ යුතුයි. ඔබ දන්නවා මම ඔබට වීඩියෝ ඔන් කරන්න කියන්නේ. ඇයි? ඔබත් නිවසේ ඉන්නේ ඔබට නිදහසේ නේද? ඔක ඉගෙන ගන්න පුළුවන් අවස්ථාව දෙන්න. පැහැදිලිද? ඔබ වීඩියෝ ඔන් කරන්න කියලා මම කියන්නේ. හැබැයි පුතේ අද විභාග ලියන මොහොතේ සියලු දෙනා වීඩියෝ ඔන් කරන්න ඕන. වීඩියෝ ඔන් කරන්න බැරි දරුවෙක් ඉන්නවා එන්න එපා පන්තියට. විභාගෙට එන්න එපා. සියලු දෙනා අනිවාර්යෙන් වීඩියෝ එක ඔන් කරන්න ඕන පැය දෙක පුරා. මම බලනවා විභාගෙ හරියට කරනවද කියලා. විභාගෙ පුතේ ලියලා ඉවර වෙනවත් එක්කම ඔබ පිළිතුරු පත්‍රයක් සකස් කරගන්න ඕන. උත්තර අංක ටික දාලා 1 2 ආදී 1 2 3 4 දාලා අංක 50ක් ලියලා ඒ බ්ලොක් කඩදාසියක ඒ නිවැරදි පිළිතුර ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න ඕන. WhatsApp කරන්න ඕන පුතේ ඔබ ඉන්න WhatsApp group එකට. මම මේ WhatsApp group එකේ admin අයින් කරලා පුතාට message කරන්න පුළුවන් විදිහට හදනවා. විභාග ඉවර වෙච්ච ගමන් පුතා message එකක් දාන්න ඕන පුතාගේ පිළිතුරු පත්‍රය. හැබැයි පුතේ ඕම් විභාග කියලා වැඩක් නැහැ සාකච්ඡා කරන්න. ලබන සඳුදා සහ අඟහරුවාදා දින දෙකේ උදෑසන ප්‍රශ්න පත්‍ර පන්තියේ ඒ MCQ 50 සාකච්ඡා කරනවා. හරිද? එතකොට ඔබට නිවැරදි කරගෙන ඔබේ පිළිතුරු සංඛ්‍යාව ආදී බලන්න පුළුවන්. මම ඊට පස්සේ ඔබට උත්තර පත්‍රයක් ලබා දීමක් සිදු කරනවා. ලබන සතියේ අපි රචනා ප්‍රශ්න පත්‍රයක් ලියමු. ඒකට මම උත්තර කඩදාසියක් දීලා ඇති ඒකෙම ලියන්න ඕන. ඔබේ පිළිතුරු පත්‍රය ඊළඟ සතිය ඇතුළත ඔබ නිබන්ධන ගත්ත ස්ථානවලට ගෙනල්ලා බාර දෙන්න ඕන. මම කියන්නම් පොඩි අවධානමකුත් තියෙනවා. නමුත් අපිට මේ ඔන්ලයින් එකේ උත්තරා මේ ෆොටෝ ගහලා දාවයි කියලා බලන්න බෑ. අපිට තේරුම් ගන්න බෑ පේපර් ප්‍රාත් සංඛ්‍යාවත් එක්ක. ඒ නිසා අපිට ඒකටත් මාක් කර වැඩ පිළිවෙලක් හදාගමු. කොහොම හරි මේ සති දෙක ඇතුලේ සම්පූර්ණ විභාගයක් තියලා ඔබේ ලකුණු මට්ටම අපි ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. එතකොට හිතා ගන්න පුළුවන් මම ඉන්නේ කොතනද? මම ඉන්නේ සාමාර්ථය කොතනද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. right? හරි. යමු ඊට පස්සේ අපි කතා කරමු. පස්වලන් 4ක ප්‍රස්ථාර සටහනක් යොදා ගනිමින් ඉල්ලුමෙන් ඇදෙන උද්දමනය පැහැදිලි කරන්න. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු කවරේද? මොකද්ද ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය කියන්නේ? මෙන්න මේක. මේදී සැපයුම ස්ථාවර වෙලා තියෙද්දී සමාහාර ඉල්ලුම වැඩිවීම තුලින් හටගන්නා උද්දමනය. සරලව ආකෘතියකින් පේනවනේ. සමාහාර සැපයුම රටේ සමස්ත සැපයුම ස්ථාවර වෙලා තියෙද්දී සමාහාර ඉල්ලුම වැඩිවීමෙන් හටගන්නා උද්දමනය. right? limit setting. සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම ඉහළ යාම නිසා සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම ඉහළ යාම නිසා සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම ඉහළ යාම නිසා කමාවක් ගන්න
භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම මගින් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම මගින් පොදු මිල මට්ටමෙහි හටගන්නා පොදු මිල මට්ටමෙහි හටගන්නා පොදු මිල මට්ටමෙහි හටගන්නා අඛණ්ඩ ඉහළ යාම පොදු මිල මට්ටමේ හටගන්නා අඛණ්ඩ ඉහළ යාම පොදු මිල මට්ටමේ හටගන්නා අඛණ්ඩ ඉහළ යාම ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය ලෙස හැඳින්වේ. 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 මම ආයෙත් සරයක් කියන පුතේ වාක්‍යයක් බලන්න. සමාහාර සැපයුමට සාපේක්ෂව සමාහාර ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම මගින් පොදු මිල මට්ටමේ හටගන්නා අඛණ්ඩ ඉහළ යාම ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය ලෙස හැඳින්වේ. ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය ලෙස හැඳින්වේ. හරිද? right. රූපේ රූපයක් කරමුටක් ගාලා එයා අපිට උඩියම් ප්‍රස්ථාරය ගන්න. right. ලස්සනද? ඊතලක් දාගන්න අවශ්‍ය නම්
සාධක වෙන්න පුළුවන් වීඩියෝ එකට අද අප්ලෝඩ් කරනවා. ඒක පොඩ්ඩක් එඩිට් කරගන්න ඕන. වීඩියෝ පොඩ්ඩක් එඩිට් කරන ගමන් ඉන්නේ. අද අප්ලෝඩ් කරනවා. right. යන්නේ. සමාහාර සැපයුම නොවෙනස්ව තිබියදී වයි සමාහාර සැපයුම නොවෙනස්ව තිබියදී යට හිස්තැනේ රූපයට ලියන්න. සමාහාර සැපයුම නොවෙනස්ව තිබියදී සමාහාර සැපයුම නොවෙනස්ව තිබියදී සමාහාර ඉල්ලුම ඉහළ යාමෙන් සමාහාර ඉල්ලුම ඉහළ යාමෙන් සමාහාර සැපයුම නොවෙනස් තිබියදී සමාහාර ඉල්ලුම ඉහළ යාමෙන් හටගන්නා අතිරික්ත සමාහාර ඉල්ලුම හේතුවෙන් 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 මිල මට්ටම ඉහළ යාම සිදුවේ. අතිරික්ත සමාහාර ඉල්ලුම හේතුවෙන් මිල මට්ටම ඉහළ යාම සිදුවේ. අතිරික්ත සමාහාර ඉල්ලුම හේතුවෙන් මිල මට්ටම ඉහළ යාම සිදුවේ. හරිද? right. ඊට පස්සේ ආනෝපේ ඉල්ලුමෙන් ඇතුණු උද්දමනයට හේතු මොනවද? මොකද ඊළඟ ප්‍රශ්න බලන්න. ඉල්ලුමෙන් ඇතුණු උද්දමනයට හේතු මොනවාද? පුතේ අපෙන් අහන මේ ඉල්ලුමෙන් ඇතුණු උද්දමනය හටගන්නේ සමාහාර ඉල්ලුම වැඩිවීම නිසා. සමාහාර ඉල්ලුම වැඩි වෙලා හටගන්න උද්දමනයට හේතු මොනවද කියලා. මේ බලන්න. සමාහාර ඉල්ලුම හැදෙන්නේ කොහොමද? මේ සමාහාර ඉල්ලුම හැදෙන්නේ කොහොමද? සමාහාර ඉල්ලුම කියන්නේ සමස්ත ඉල්ලුමනේ. නේද? රටේ සමස්ත ඉල්ලුම E නේද? සටේ සමාහාර ඉල්ලුම සමස්ත ඉල්ලුම E. මෙතන E කියලා දාන්න පුළුවන්. හැදෙන්නේ කොහොමද? හරිද? කොටුම්බ පාරිභෝජනය නැත්නම් පෞද්ගලික පාරිභෝජනය C. ධන රාජ්‍ය පොදු පාරිභෝජනය G. ධන දල ආයෝජනය I. ධන සුද්ධ අපනයන NX. ඔන්න ඔය රටේ සමස්ත ඉල්ලුම සමාහාර ඉල්ලුම හැදෙන්නේ කොහොමද? C ධන G ධන I ධන NX. C ධන G ධන I ධන NX. ඔන්න ඔයින් තමයි පුතේ හැදෙන්නේ රටේ සමස්ත ඉල්ලුම නැත්නම් සමාහාර ඉල්ලුම. පුතේ මෙන්න මේ මොනවා හරි දෙයක ඉහළ යාමක් සිද්ධ වුණොත් මේ මොනවා හරි දෙයක ඉහළ යාමක් සිද්ධ වුණොත් රටේ සමස්ත ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය පනිනවා කාට දකුණට. එහෙනම් ඉල්ලුමෙන් ඇතුණු උද්දමනයට හේතුව සමාහාර ඉල්ලුම වැඩි වීම. සමාහාර ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම. එහෙනම්
සමාහාර ඉල්ලුම හැදිච්ච CGINX කියන මොනවා හරි දෙයක් වැඩි වෙන්න බලපාන හේතු. කුටුම්බ පාරිභෝජනය, රාජ්‍ය පොදු පාරිභෝජනය, දල ආයෝජනය, සුද්ධපරය. ඔය මොනවා හරි එකක් වැඩි වෙන්න බලපාන හේතු මොනවද කියලා බලමු. රයිට් බලන්න. අංක 1 ලියන්න. මුදල් සැපයුම ප්‍රසාරණය වීම. අංක 1 ලියන්න. මුදල් සැපයුම ප්‍රසාරණය වීම. අංක 1 මුදල් සැපයුම ප්‍රසාරණය වීම. අංක 1 මුදල් සැපයුම ප්‍රසාරණය වීම. මම අහන පුතාගෙන් මුදල් සැපයුම ප්‍රසාරණය වුණාම කවුද පුතේ වැඩි වෙන්නේ? C පාරිභෝජන. මුදල් සැපයුම කියන්නේ මොකක්ද? මහජනයා ඇති මුදල් ප්‍රමාණය. මුදල් සැපයුම කියන්නේ මොකක්ද? මහජනයා ඇති මුදල් ප්‍රමාණය. right? අන්න මහජනයා ඇති මුදල් ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම පාරිභෝජනය වැඩි වෙනවා. සමහර ඉල්ලුම වැඩි වෙනවා. right? ඊළඟට යන්න දෙක. පොලි අනුපාතිකය පහත වැටීම. පොලි අනුපාතිකය පහත වැටීම. පොලි අනුපාතිකය පහත වැටීම. පොලි අනුපාතිකය පහත වැටීම. ඊළඟ පොලි අනුපාතිකය පහත වැටීම. පුතේ අපි දන්නවා රටේ ආයෝජනය ඩිෆෙන්ඩ් වෙන්නේ, ආයෝජනය තීරණය වෙන්නේ පොලි අනුපාතය මත. ආයෝජනය තීරණය වෙන්නේ මොකක් මතද පුතේ? පොලි අනුපාතය මත. පොලි අනුපාතය මත. ඒ පුතේ ඒක හේතුව තමයි ගොඩක් වෙලාවට මේ ආයෝජන කටයුතු සිද්ධ වෙන්නේ ණය මත. දැන් අපි ගත්තොත් පුතාට ඔය ගිලුම් කරන උගන්වනවානේ. මොකද ඒක කියන්නේ ස්කන්ධ අනුපාතය. මට මතක නෑ ඒක. නේද? අර පුතා අනුපාතයක් ගන්න එක කරනවානේ. අයිතිකාරය දාපු සල්ලි ණය වලින් දාපු සල්ලි. ව්‍යාපාරයට ආයෝජනය වෙච්ච මුළු සල්ලි ටික අනුපාතයක් විදිහට ගන්න එක කරනවා. මොකද ඒ අනුපාත මට මතක නෑ. අයිතිකරු ප්‍රාග්ධනය මෙච්චරයි, ණය ප්‍රාග්ධනය මෙච්චරයි කියලා අනුපාතයක් විදිහට පෙන්නනවා. හරිද? එතෙන්දී අපි දකින්න දේ තමයි අපේ වර්තමාන ව්‍යාපාරවල නේ ව්‍යාපාරවල මොකද්ද? මේ අනුපාත කියන තෝලන අනුපාතය, දරුවෝ කියන තෝලන අනුපාතය කියන්නේ. දරුවෝ ගත්තම පුතේ අයිතිකාරය දාන්නේ 120ක් 25ක්. 70ක් 75ක් මොනවද පුතේ? 75ක් 80ක් ණය. ණය මත තමයි පුතේ ගොඩක් ව්‍යාපාර වර්තමාන සිද්ධ වෙන්නේ. ඒ ණය ආරම්භ ව්‍යාපාර කරලා උපයන ලාභයෙන් ණය වාරකේ ගෙවනවා. එහෙම සිද්ධියක් තියෙන්නේ. පුතේ ණය පොලි අනුපාතය අඩුවීමක් සිදු වුණොත් එකෙනෙහිම ආයෝජනය සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. දැන් උදාහරණ විදිහට දැන් මගේ පුතාට උනත් 104ක 5කට පොලියකට අඩු පොලියකට ණයක් දුන්නොත් බැංකුවකින් පුතත් මොකද පටන් ගන්නේ? බිස්නස් එකක් පටන් ගන්න, පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක right? ලියන්න ඇතින් ඊළඟ වැය කළ හැකි ආදායම ඉහළ යාම. වැය කළ හැකි ආදායම ඉහළ යාම. වැය කළ හැකි ආදායම ඉහළ යාම. පුතේ වැය කළ හැකි ආදායම ඉහළ යාම. අහනොදට වැය කළ හැකි ආදායම ඉහළ යාම. පුතේ වැය කළ හැකි ආදායම වැඩි වෙනවත් එක්කම මොකද පුතේ වැඩි වෙන්නේ? සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. මොන ඉල්ලුමද වැඩි වෙන්නේ? පාරිභෝජනය වැඩි වෙනවා. වැය කළ හැකි ආදායම වැඩි වෙනවත් එක්කම පාරිභෝජනය වැඩි වෙලා සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. right? ඊළඟ යන්න. වත්කම් හා ධන හිමිකම් පුළුල් වීම. 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 වත්කම් හා ධන හිමිකම් පුළුල් වීම.
වත්කම් හා ධන හිමිකම් පුළුල් වීම. පුතේ ආදායම මිනිස්සු අතර බෙදිලා ගිහිල්ලා නේද? ධනය මිනිස්සු අතර බෙදිලා ගියාම පුතේ අර එක තැනක ගොඩ ගෙහිච්ච ධනය මිනිස්සු අතර බෙදිලා ගියාම ඒත් පුතේ රටේ සමාහාර ඉල්ලුම වැඩි. දැන් අපි දකින දෙයක් තමයි මේ විදේශ රැකියා එක්ක අපේ ගම්වල ඉඳපු තරුණ තරුණියෝ කොරියාව ආදී රටවල ගිහිල්ලා නේද? ඒ අය දැන් සල්ලිකාරයෝ බවට පත් වෙනවා. ඒ අය සල්ලිකාරයෝ බවට පත් වෙනවා. හරිද? එතකොට අද අලුත් සල්ලිකාරයෝ බිහි වෙලා ගම්වල ඒත් එක්ක මොකෝ වෙන්නේ? අර වෙනදති එක තැනක ගොඩ ගැහිච්ච ධනය අද බෙදිලා ගිහිල්ලා මිනිස්සු අතර. ඒකේ ප්‍රතිඵලය තමයි පුතේ සමාහාර ඉල්ලුම වැඩි වෙන එක. තේරුණා නේද? හතරවෙනි එක ලිව්වේ පුතේ වත්කම් හා ධන හිමිකම් පුළුල් වීම. වත්කම් හා ධන හිමිකම් පුළුල් වීම. right. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට පුතේ. right. සුදුසු පස්තාර සටහනක් යොදා ගනිමින් පිරිවෙන් තල්ලුණු යොදා ගනිමින් සැපයුම් පාර්ශවීය උද්දමනය පැහැදිලි කරන්න. highlight කරන්න පුතේ නැත්නම් ඉරක් අදින්න. සැපයුම් පාර්ශවීය උද්දමනය. highlight කරන්න නැත්නම් ඉරක් අදින්න. සැපයුම් පාර්ශවීය උද්දමනය. right. සැපයුම් පාර්ශවීය උද්දමනය කියන්නේ පුතේ උඩින් කියන්නේ පිරිවෙන් තල්ලුණු උද්දමනය. සැපයුම් පාර්ශවීය උද්දමනය කියන්නේ පිරිවෙන් තල්ලුණු උද්දමනය. සැපයුම් පාර්ශවීය උද්දමනය කියන්නේ පුතේ මොකද්ද? පිරිවෙන් තල්ලුණු උද්දමනය. ඊළඟ සැපයුම් පාර්ශවීය උද්දමනය කියන්නේ මොකක්ද පුතේ? පිරිවෙන් තල්ලුණු උද්දමනය. right? yeah. ලියන්න මොකක්ද මේ කියන්නේ? නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා මිල ඉහළ ගියොත් අන්න එකට කියනවා පිරිවැයෙන් තල්ලුණු උද්දමනය. පිරිවැයෙන් තල්ලුණු උද්දමනය. මොකද කියන්නේ? සැපයුම් කරුවන්ගේ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. හරි? නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා උද්දමනය හටගත්තොත් ඒකට කියන වචන දෙකක් කියන මොකද පුතේ? සැපයුම් පාර්ශවීය උද්දමනය කියනවා පිරිවැයෙන් තල්ලුණු උද්දමනය කියනවා. right? කඩේ යන්න. සැපයුම් පාර්ශවයේ උද්දමනය හෙවත් සැපයුම් පාර්ශවයේ උද්දමනය හෙවත් සැපයුම් පාර්ශවයේ උද්දමනය හෙවත් සැපයුම් පාර්ශවයේ උද්දමනය හෙවත් පිරිවෙන් තල්ලුණු උද්දමනය යනු සැපයුම් පාර්ශවයේ උද්දමනය හෙවත් පිරිවෙන් තල්ලුණු උද්දමනය යනු රතු බැනතර ගන්න පුතේ. යෙදවුම් මිල ගණන් හෙවත් යෙදවුම් මිල ගණන් හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා. යෙදවුම් මිල ගණන් හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා. යෙදවුම් මිල ගණන් හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා.
සමාහාර සැපයුම අඩුවීමෙන් සමාහාර සැපයුම අඩුවීමෙන් සමාහාර සැපයුම අඩුවීමෙන් සාමාන්‍ය පෑන අඩුවීමෙන් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම මගින් පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් හටගත හැකි බවයි. පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් හටගත හැකි බවයි. පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් හටගත හැකි බවයි. මම ආයෙ කියනවා පුතේ මම ආයෙ කියනවා සැපයුම් පාර්ශවයේ උද්ධමනය හෙවත් පිරිවැයෙන් තල්ලුණු උද්ධමනය යනු යෙදවුම් මිල හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා. ආයෙ කියනවා සැපයුම් පාර්ශ්වයේ උද්ධමනය හෙවත් පිරිවැයෙන් තල්ලුණු උද්ධමනය යනු යෙදවුම් මිල හෙවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම නිසා සමාහාර සැපයුම අඩුවීමෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මගින් පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් හටගත හැකි බවයි. සමාහාර සැපයුම අඩුවීමෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මගින් පොදු මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාමක් හටගත හැකි බවයි. දැන් පුතේ මේක රූපකින් අල්ලන්න. Right. ලස්සනයි.
හරි යන්න ලියන්න පුතේ. යන්න ලියන්න. යන්න. සමහර ඉල්ලුම නොවෙනස්ව තිබියදී. සමහර ඉල්ලුම නොවෙනස්ව තිබියදී. සමහර ඉල්ලුම නොවෙනස්ව තිබියදී. සමහර සැපයුම් වක්‍රය සමහර සැපයුම් වක්‍රය වමට විතැන්වීම කරන කොටගෙන වමට විතැන්වීම කරන කොටගෙන පොදු මිල කරන කොටගෙන පොදු මිල මට්ටම ඉහළ යයි. පොදු මිල මට්ටම ඉහළ යයි. මෙය සැපයුම් පාර්ශවීය උද්ධමනය ලෙස හැඳින්වේ. මෙය සැපයුම් පාර්ශවීය උද්ධමනය ලෙස හැඳින්වේ. මෙය සැපයුම් පාර්ශවීය උද්ධමනය ලෙස හැඳින්වේ. ආයි කියන්න පුතේ සරල අදහසක් ලියන්න. මෙන්න මේක. සමහර ඉල්ලුම ස්ථාවර නොවෙනස්ව තිබියදී සමහර ඉල්ලුම නොවෙනස්ව තිබියදී සමහර සැපයුම වමට විතැන්වීමෙන් මිල මට්ටම ඉහළ ගොස් උද්ධමනයක් හටගෙන තිබේ. ඔය ටික සරලව ලියගන්න. සමහර ඉල්ලුම ස්ථාවර තිබියදී සැපයුම වමට විතැන්වීමෙන් උද්ධමනයක් හටගෙන තිබේ. ඇතිවන උද්ධමනය සරල අදහස ඔබ ලියාගන්න. right? පිරිවැයෙන් තල්ලුණු උද්ධමනයට හේතු. පිරිවැයෙන් තල්ලුණු උද්ධමනයට හේතු. මම ඊට කලින් පුතාගෙන් පොඩක් අහන ප්‍රශ්නයක්. ලබන සතියේ පේපරේ ලියන්න පැය 3ක් ඕන. මොකක්ද දාන කාලේ? දැන් ගිය සැරේ පේපරේ මතකයි රැය ලියන්න කියලා නිදිමත යප්පුව එපා වුණා නේද? ටයිම් එක මොකක්ද උදේ සාන? උදේ පාන්දර දාන්නද? 6:30 9:30 දාන්නද මොකක්ද වෙලාව? මට ඔබේ අදහස් මොකද දැනගන්න කැමතියි. පේපර් අනිවාර්යයෙන් ලියන්න මගේ පුතේ. වෙනද වගේ බයිනවට කරන්න එපා පුතේ. මේ අහන්න හොඳට මතක තියාගන්න මේක. බලෙන් නිසා කරන්න එපා පුතේ. එහෙම වැඩ කරන මට්ටමකටපත් වෙන්න එපා. වෙනද ඔබ දන්නවා බර පිරිලොමයි දෙන්නේ මගෙන් ගෑල්ලා මේ වාඩි කරලා නේද? එන දර්ශනයක් දාලා විභාග තියන්නේ. නේද? හැබැයි දැන් එහෙම පුතේ කරන්නේ නැහැ පුතා. හොඳට හිතට ගන්න. හොඳට හිතට ගන්න. විභාගේ පාස් වෙන්න ඕන. තව අවුරුද්දකින් දෙකකින් මේ කොරෝනා ඉවර වෙලා යයි. තේරෙනවද? තව අවුරුද්දකින් දෙකකින් මේ කොරෝනා ඉවර වෙලා යයි. හැබැයි ඊට පස්සේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණාම පුතාට අනාගතේ තනියෙන් මුහුණ දෙන්න වෙන්නේ. මේ කොරෝනා කියලා දෙයක් නෑ පුතේ ඉස්සරහට. තේරුණා නේද? කොරෝනා නිසා මට විභාගේ වේවුණා. ඒ වගේ කීමේ හැකියාවක් නෑ. සමහර පුතේ හොඳට හිතන්න. විභාගේ තවදුරටත් කල් යයි කියලා හිතෙනවා. මම ස්ථිර අදහසක් කියන්න බෑ. ඒ නිසා මගේ පුතේ පුතාට සියලු විෂය කරුණු ආවරණය කරගෙන පාඩම් කරගෙන විභාගයට යන්න පුළුවන්. නේද? විභාගයට කිසි ගැටලුවක් නෑ. මේක පොදු තත්ත්වයක්. පුතාට විතරක් ඇති වෙච්ච එකක් නෙවෙයි. එනම් පුතේ විභාග දෙක හරියට ලියන්න. පුංචිවත් වංචාවක් කරන්න එපා. නේද? තමන්ට තමන් අවංකව නැත්තම් පුතේ කොහොමත් හරියන්නේ. හොඳට මතක තියාගන්න. තමන්ට තමන් අවංකව නැත්තම් කොහොමත් හරියන්නේ නැහැ. හරිද? අවංකවම විභාග දෙක කියලා අපි බලමු ඔබේ ලකුණ කීයද කියලා. උදේ නේද? ගොඩක් දරුවෝ උදේ දාන්න කියලා මම උදේ දාලා වැඩේ හදන්න. හරිද? right. පැය 3ක් උදේ. හොඳයි. උදේ තමයි නම් පන්ති දාන්න. ලබන සතියේ උදේ වරුවක පැය 3ක් තරම් අපි විභාගය පවත්වනවා.
හරිද? right. හොඳයි. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට. පිරිවෙන් තල්ලුණු උද්දමනයට හේතු. පිරිවෙන් තල්ලුණු උද්දමනයට හේතු. පුතේ අපි කියනවා පිරිවෙන් තල්ලුණු උද්දමනයට මොනවද හේතු? පුතේ පිරිවෙන් තල්ලුණු උද්දමනයට හේතුව තමයි නිෂ්පාදකයන්ගේ වියදම වැඩි වෙලා සැපයුම් වක්‍රය වමට විතැන් වීම. නිෂ්පාදකයන්ගේ පිරිවැය වැඩි වෙලා සැපයුම් වක්‍රය වමට විතැන් වීම. අන්න හේතුව. මෙන්න පුතේ පිරිවැය වැඩි වෙන්න පුළුවන් ආකාර. අංක 1 ලියන්න. වැටුප් ඉහළ යාම. අංක 1 ලියන්න. වැටුප් ඉහළ යාම. වැටුප් ඉහළ යාම. වැටුප් ඉහළ යාම. අන්න පුතේ පළවෙනි හේතුව තමයි වැටුප් ඉහළ යාම. පුතේ වැටුප් ඉහළ ගියාම නිෂ්පාදකයාගේ පැත්තෙන් පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙලා සැපයුම් වක්‍රය වමට පැනලා හටගන්න මොකද? උද්දමනය. ඊළඟ දෙවෙනි ක්‍රියාවලිය කතිපයාධිකාරී සහ ඒකාධිකාරී ආයතන කතිපයාධිකාරී සහ ඒකාධිකාරී ආයතන කතිපයාධිකාරී සහ ඒකාධිකාරී ආයතන තම ලාභාන්තිකයන් වැඩි කර ගැනීම. කතිපයාධිකාරී සහ ඒකාධිකාරී ආයතන තම ලාභාන්තිකයන් වැඩි කර ගැනීම. තම ලාභාන්තිකයන් වැඩි කර ගැනීම. පුතේ අපිට හොඳ උදාහරණයක් මතක් වෙනවා ගෑස් නේද? පහුගිය දවස්වල ගෑස් වලට මොකද උනේ? සෙල් ගෑස් සමාගම මොකද්ද කළේ? ඒ කට්ටියව ගෑස් මිල වැඩි කළේ නැත්නම් අපි සපයන්නේ. කතිපයාධිකාරයක් තියෙන මොකද්ද? ලිට්‍රෝ සහ සෙල් ගෑස් කියන කම්පැනි දෙක ලංකාවේ තියෙනවා. එතකොට මගේ පුතේ සෙල් ගෑස් සමාගම කියන මොකක්ද? අපේ ගෑස් සිලින්ඩරේ මිල වැඩි කරන්නේ නැතුව අපි සපයන්නේ. ඒ අනුව පුතේ එක සැරේට රුපියල් 340කින් ගෑස් ටින් එකේ මිල වැඩි වුණා. පැහැදිලිද? එතකොට ගෑස් ටින් එකේ මිල වැඩි කළාම කෙලිම මොකක්ද පුතේ වැඩි වෙන්නේ? ලාභයයි වැඩි වෙන්නේ. තේරුණාද? ඔවුන් ඔය පිරිවැය වැඩි වුණා කියලා කවර් වෙලා වැඩි කරගන්නේ මොකද්ද පුතේ? මිල වැඩි කරගන්නේ මොකද්ද? ලාභය. තේරුම් ගන්න. right. යක් ඊළඟ. යෙදවුම් මිල ගණන් ඉහළ යාම. 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 පුතේ සාධක අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම. ඊළඟට පුතේ වක්‍ර බදු පැනවීම. 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 පුතා දන්නවනේ කොහොමද? වක්‍ර බදු පැනෙව්වම මොකෝ වෙන්නේ? වක්‍ර බදු පැනෙව්වම වෙන්නේ මොකක්ද? සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. පුතා බදු පාඩමේදීත් අපි කියලා දුන්නේ මොකක්ද? වක්‍ර බදු පැනෙව්වම S ධන T කියලා සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. බදු පැනෙව්වම මිල මට්ටම ඉහළ යනවා. හරි. ඔන්න කතා කරා පුතේ ඉල්ලුම් උද්දමනයේ හේතු කතා කළා. සැපයුම් උද්දමනයට හේතු කතා කළා. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. පුතේ 12 වෙනි පිටුවේ උඩ රෝමන් අංක 3 තියෙනවනේ.
ඔය 2019 විභාග ප්‍රශ්නේ. තල යන 2019 කියලා. 12 වෙනි පිටුවේ උඩ රෝමන් අංක 3 ළඟට යන්න 2019 පුතාට මම මේකේ ප්‍රශ්නේ උත්තරේ රූප සටහනයි ඔක්කොම දාලා කියව ගන්න. 2019 ප්‍රශ්නේ නැවත අහන්න තියෙන සම්භාවිතාව අඩුයි. නමුත් කියව ගන්න. අංක 4ට එනවා. විනිමය සමීකරණය යන්නේ කුමක් අදහස් වේද? එක් විචල්‍ය හඳුන්වන්න. මුදල් ප්‍රමාණවාදී න්‍යායයේදී ඉහත විචල්‍යයන් හෝ වෙනස් වීම පවතින විචල්‍යයන් දෙක කවරේද කියලා. පුතේ ඔන්න මම විග්‍රහය පටන් ගන්නවා දැන්. මේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු පැහැදිලි කරපු ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතු පැහැදිලි කරපු පාර්ශව දෙකක් ඉදියා. එක පාර්ශවයක් තමයි මුදල් ප්‍රමාණවාදීන් කියන්නේ. එක පාර්ශවයක් තමයි මොකද්ද පුතේ? මුදල් ප්‍රමාණවාදීන් කියලා කියන්නේ. අනෙක් පාර්ශවය තමයි පුතේ කේන්සියානු ආර්ථික කේන්සියානු කට්ටිය. කේන්සියානු විග්‍රහය. J.M. කේන්ස් ප්‍රමුඛ කේන්සියානු විග්‍රහය ඉදිරිපත් කරපු අය. එතෙන්දී මේ මුදල් ප්‍රමාණවාදීන් කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ විදියට ඉල්ලුම වැඩි වෙලා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය හටගන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. වෙන මුකුත් නිසා නෙවෙයි. මොකක් නිසාද? ඉල්ලුමෙන් ඇතුණු උද්දමනය හටගන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි. මුදල් සැපයුම වැඩිවීම නිසාමයි කියලා කියනවා. මුදල් ප්‍රමාණවාදීන් කියන්නේ මොකක්ද? මෙන්න මේ විදියට සමාහාර ඉල්ලුම වැඩි වෙලා මේ විදියට සමාහාර ඉල්ලුම වැඩි වෙලා උද්දමනේ හටගන්නේ මොකක් නිසාද? හටගන්නේ මුදල් සැපයුම වැඩිවීම නිසාමයි කියලා. හරිද? right. ඔන්න ඔය මතය දරන සෙට් එකට කියනවා නමක් මුදල් ප්‍රමාණවාදී. මොකද කියන්නේ? මුදල් ප්‍රමාණවාදී. එහෙනම් මේ මුදල් ප්‍රමාණවාදී කියන්නේ කවුද? මෙන්න මේක. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයේ සමාහාර ඉල්ලුම වැඩිවීමට හේතුව වෙන මුකුත්ම නෙවෙයි මුදල් සැපයුම වැඩිවීමමයි කියලා තර්ක කරන. හේතුව ඒකයි කියලා කියන කට්ටියට කියන මුදල් ප්‍රමාණවාදී. එහෙනම් මගේ පුතේ මුදල් ප්‍රමාණවාදී කියන්නේ කවුද? මෙන්න මේ විදියට සමාහාර ඉල්ලුම වැඩි වෙලා සමාහාර ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙලා උද්දමනය හටගත්තම ඒ උද්දමනයට කියනවා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය. මේකට හේතුව විදියට මුදල් ප්‍රමාණවාදීන් කියන ආර්ථික විද්‍යාඥයෝ කණ්ඩායම කියන්නේ පුතේ මොකක්ද කියන්නේ? මුදල් සැපයුම වැඩිවීම. වෙන මුකුත් නෙවෙයි. ඔය මුකුත් නෙවෙයි වෙන. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතුව මුදල් සැපයුම වැඩිවීමමයි කියලා තර්ක කරනවා. කවුද තර්ක කරන්නේ? මුදල් ප්‍රමාණවාදී. අර වාදීන් කිව්වම නිකන් අපට තේරෙනවනේ. දැන් ජාතිවාදීන් කියන්නේ මොකද? තමන්ගේ ජාතිය විතරමයි ඉන්න ඕන කියලා හිතනුන්ට කියන ජාතිවාදී. නේ? තමන්ගේ ජාතිය විතරමයි ඉන්න ඕන කියලා හිතනුන්ට කියන ජාතිවාදී. නේ?
එම වාදීන් ඔය සමාජවාදීන් නේ. ඒකමයි කියලා හිතන උන්ට කියන වාදී. නේද? ඒ වගේ පුතේ මුදල් ප්‍රමාණ වාදීන් කිව්වේ ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයට හේතුව මුදල් වැඩිවීමයි කියලා තර්ක කරන නිසා මුන්ට කිව්වා මොකක්ද? මුදල් ප්‍රමාණ වාදී. ඒ වගේම මේ අය කියන මෙන්න මේ මුදල් සැපයුම වැඩි වුණොත් 10%. මුදල් සැපයුම වැඩි වුණොත් 10%. එම අනුපාතයෙන්ම මිල මට්ටම වැඩි. එම අනුපාතයෙන්ම මිල මට්ටම වැඩි. එහෙම කියලා තෑරිත් නෑ මුදල් ප්‍රමාණවාදී. මොකද මුදල් ප්‍රමාණවාදී කිව්වේ? මුදල් සැපයුම වැඩි වුණොත් ඒ අනුපාතයෙන්ම මොකද වැඩි වෙන්නේ පුතේ? මිල මට්ටම වැඩි වෙනවයි කියලා කිව්වා. ඔය ඔක මොකක්ද? මුදල් ප්‍රමාණවාදී. හරිද? right. then මුදල් ප්‍රමාණවාදීන්ගේ මතය මොකක්ද? මුදල් සැපයුම වැඩිවීමමයි උද්දමනයට හේතුව. දකිනවා උද්දමනය කියන්නේ තනිකර මූල්‍යමය ප්‍රපංචයක්. මූල්‍ය ප්‍රපංචයක්. ඒ කියන්නේ මුදල් මතම සිදුවන සිද්ධිය. මූල්‍යමය ප්‍රපංචයක්. මුදල් සැපයීම වැඩිවීම මතම සිදුවන සිද්ධියක්. මූල්‍ය ප්‍රපංචයක් කියලා කියනවා. දැන් ඔය මුදල් ප්‍රමාණවාදී උද්දමනයට හේතුව මුදල් සැපයීම වැඩිවීමමයි කියලා තර්ක කරන මුදල් ප්‍රමාණවාදීන් හරි මුදල් ප්‍රමාණවාදීන් තමන්ගේ මතය තහවුරු කරගන්න සාක්ෂි සොයමින් ඉදිය. සාධක සොයමින් ඉදිය. මොකද තමන්ගේ මතේ උද්දමනය හටගන්නේ මුදල් සැපයීම වැඩිවීම නිසා. මුදල් සැපයීම වැඩි වුණොත් ඒ අනුපාතයෙන්ම උද්දමනය වැඩි වෙනවා, මිල මට්ටම වැඩි වෙනවා කියන තමන්ගේ මතය තහවුරු කරගන්න සාක්ෂි සොයමින් ඉදිය. අපිත් එහෙමනේ. අපි මොනවා හරි දෙයක් කිව්වම ඒක විවිධ දේවල් යොදාගෙන ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒ හැටිනේ. එහෙම හොය ඉන්නකොට ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක් ඉන්දියා පුතේ. එයාම ඇත්තටම ආර්ථික විද්‍යාඥයෙක්ට වඩා මෙයා සංඛ්‍යාන විද්‍යාඥයෙක්. ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක් ඉන්දියා අර්වින් ෆිෂර් කියන. කවුද නම මොකක්ද? ඇමරිකානු ආර්ථික විද්‍යාඥයෙක් ඉන්දියා අර්වින් ෆිෂර් කියන. මොකද නම පුතේ? අර්වින් ෆිෂර්. අර්වින් ෆිෂර්. හරිද? මේ අර්වින් ෆිෂර් කියන ආර්ථික විද්‍යාඥයා වෙළඳපොළ පිළිබඳ පර්යේෂණ කරලා එයා සමීකරණයක් සම්බන්ධයක් හොයාගත්තා. වෙළඳපොළ පිළිබඳ පර්යේෂණ කරලා එයා සමීකරණයක් හොයාගත්තා. මේ ආර්ථිකය ඇතුළේ තියෙන විචල්‍ය අතර සම්බන්ධය දැක්වෙන සමීකරණයක් හොයාගත්තා. හරිද? දැන් වැරදියට තේරුම් ගන්න එපා. මුදල් ප්‍රමාණවාදියෙක් නෙවෙයි අර්වින් ෆිෂර් කියන්නේ. එයා වෙනම කෙනෙක්, ස්වාධීන කෙනෙක්. කට්ටිය හිතාගෙන ඉන්න උගන්වනවත් එක්ක මුදල් ප්‍රමාණවාදියෙක් තමයි අර්වින් ෆිෂර් කියන්නේ. ඒ අර මද දැනුම. පැහැදිලිද? පුතේ එතකොට අර්වින් ෆිෂර් කියන්නේ මේ මුදල් ප්‍රමාණවාදියෙක් නෙවෙයි. එයා වෙනම පුද්ගලෙක්. එයා වෙළඳපොළ පිළිබඳ පර්යේෂණ කරපු සංඛ්‍යානය පිළිබඳ ප්‍රබල දැනුමක් තිබිච්ච විද්‍යාඥයෙක්. මුදල් ප්‍රමාණවාදියෙක් නෙවෙයි. එයා ලෝකෙට හඳුන්වලා දීපු සූත්‍රයක් තිබුණා, සමීකරණයක් තිබුණා. ඒක නම් මොකද්ද? MV = P
T. එයා කරපු සංඛ්‍යානමය පරීක්ෂණවල තුලින් එයා සමීකරණයක් සම්බන්ධයක් අඳුරගෙන තිබුණා. ඒ තමයි සම්බන්ධය මෙන්න මේක. M කියන්නේ මුදල් සැපයුම, V කියන්නේ සංසරණ ප්‍රවේගය. A කියන්නේ මුදල් සැපයුම සංසරණ ප්‍රවේගයෙන් ගුණ කළාම එන උත්තරය. මොකද්ද මුදල් සැපයුම කියන්නේ? මහජනයා අතේ තියෙන මුදල් ටික. මොකද්ද සංසරණ ප්‍රවේගය කියන්නේ? කාලච්ඡේදයක් ඇතුලේ මුදල් ලේඛකයක් අතින් අත හුවමාරු වන වාර ගන්න. හරිද? එතකොට අපි කියනවා පුතේ මුදල් සැපයුම M V සංසරණ ප්‍රවේගය. මුදල් සැපයුම සංසරණ ප්‍රවේගයෙන් ගුණ කළාම එන උත්තරය සමානයි පුතේ මිල මට්ටම P. T කියන්නේ පුතේ ගනුදෙනු සංඛ්‍යාව. මිල මට්ටම ගනුදෙනු සංඛ්‍යාවෙන් ගුණ කළාම එන උත්තරයට සමානයි කියන ඒ සම්බන්ධය හොයාගත්තේ කවුද පුතේ? Erwin Fisher. Erwin Fisherගේ සූත්‍රය තිබුණා මොකක්ද? මුදල් සැපයුම සංසරණ ප්‍රවේගයෙන් ගුණ කළාම එන උත්තරය මිල මට්ටම ගනුදෙනු සංඛ්‍යාවෙන් ගුණ කළාම එන උත්තරයට සමානයි. එයාගේ පරීක්ෂණයක ප්‍රතිඵලය. පුතේ මේක සත්‍යයක්. මේක පූර්ණ සත්‍යයක්. අද දරුවෙක් මැසේජ් එකක් දෙනවා. මේක පූර්ණ සත්‍යයක්. මේක අකාලික සත්‍යයක්. ඕනම රටක පුතේ මුදල් තොගය සංසරණ ප්‍රවේගයෙන් වැඩි කළාම සල්ලි ටික අතින් අත ගිහිපු වාර ගානෙන් වැඩි කළාම එන උත්තරයට මිල මට්ටම ගනුදෙනු සංඛ්‍යාවෙන් ගුණ කළාම එන උත්තරේ සමානයි. මේක හොයාගත්තේ කවුද? Erwin Fisher. මේක හොයාගත්තේ Erwin Fisher. මේක අකාලික සත්‍යයක්. මේක පූර්ණ සත්‍යයක්. දැන් මුදල් ප්‍රමාණවාදිය හොය ඉන්දියා තමන්ගේ මතය තහවුරු කරන්න සාක්ෂියක් සාධකයක්. මුදල් ප්‍රමාණවාදිය හොය ඉන්දියා තමන්ගේ මතය තහවුරු කරගන්න සාක්ෂියක් සාධකයක්. එහෙම හොය ඉන්නකොට මේ අය දැක්කා මේ Erwin Fisherගේ විනිමය සමීකරණ. Erwin Fisherගේ මේ MV සමානයි PT කියන සමීකරණය දැක්කා. ඒ සමීකරණය දැකලා පුතේ මේ අය මේ සමීකරණය යොදා ගන්නට කටයුතු කරා තමන්ගේ මතය තහවුරු කරන්න. මොකද තමන්ගේ මතය? උද්දමනය හටගන්නේ උද්දමනය හටගන්නේ මුදල් සැපයීම වැඩිවීම නිසාය. මුදල් සැපයීමේ වැඩිවීමක් සිදු වුණොත් ඒ අනුපාතයෙන්ම මිල මට්ටම වැඩි වෙනවාය කියන තමන්ගේ මතය තහවුරු කරගන්න මේ අය මේක භාවිතා කළා. ඒ අනුව පුතේ මේ බලන්න වෙන්නේ. මේ සමීකරණය ගත්ත මුදල් ප්‍රමාණවාදී ඒ අයට ඕන මොකක්ද? මෙන්න මේ දෙක. මුදල් සැපයීමයි මිල මට්ටම අවශ්‍යයි. ඒ අයට කියන්න ඕන මොකක්ද? මෙන්න මේක. මුදල් සැපයීම වැඩි වුණොත් මිල මට්ටම ඉහළ යනවා. ඕකනේ කියන්න ඕනේ. අනෙක් විචල්්‍ය දෙක පුතේ ස්ථාවරයි කියලා උපකල්පනය කළා. මම උඩින් ඉරක් ඇන්නේ. මොකද උපකල්පනය කරේ? ස්ථාවරයි කියලා උපකල්පනය කළා. දැන් මුදල් සැපයීමයි මිල මට්ටමයි විතරයි වෙනස් වෙන්නේ. මේ දෙක පුතේ ස්ථාවරයි කියලා උපකල්පනය කළා. දැන් මේ පැත්තෙන් වෙනස් වෙන්නේ මොකක්ද? M. මේ පැත්තෙන් වෙනස් වෙන්නේ මොකක්ද? T. හරිද? දැන් බලන්න පුතේ හොඳට VT ස්ථාවර නම් VT ස්ථාවර නම් මොකද බලන්න වෙන්නේ? මේ පැත්තේ මුදල් සැපයීමෙහි වැඩිවීමක් සිද්ධ වුණොත් මේ පැත්තේ මුදල් සැපයීමේ වැඩිවීමක් සිද්ධ වුණොත් 10% කියන්නේ
මේ පැත්තෙන් මුදල් සැපයීමේ වැඩිවීමක් සිද්ධ වුණා. අනිත් පැත්තෙන් පුතේ විචල්්‍ය දෙකේ මේක ස්ථාවරයි. මිල මට්ටමත් මොකද වෙන්නේ? ඒ අනුපාතයෙන් ඉහළ යනවා. ඔන්න ඔහොම. පැහැදිලිද? එතකොට විනිමය සමීකරණය පූර්ණ සත්‍යයක්. හරිද? හැබැයි විනිමය සමීකරණය මුදල් ප්‍රමාණවාදීන් යොදාගන්නේ උපකල්පන දෙකක් කරලා. මොකක්ද පුතේ උපකල්පන දෙක? B ස්ථාවරයි T ස්ථාවරයි. හරිද? B ස්ථාවරයි T ස්ථාවරයි. එතකොට උපකල්පනයක් කරලා ගන්න මේක පුතේ 100% සත්‍යයි කීමේ හැකියාවක් නැහැ. ඒක තීරණය වෙන්නේ මේ උපකල්පන දෙක මත. මේ දෙක ස්ථාවරයි කියලා උපකල්පනය කරන එක කොච්චර සාධාරණද? හරිද කියන එක මත තමයි තීරණය වෙන්නේ. එදා මෙසේජ් එක ආයිද? රයිට්. හොඳයි. අපි දැන් කියන්නේ හරිද? රයිට්. ඔය මම කියලා දෙන පොඩක් ඉන්න පුතේ. කියලා දෙනවා. ලියන්න යටින්. යදිලාත්තේ. දැන් ඉස්තන මත ලියමු. ලස්සනට සමීකරණ ලියන්න පුතේ. අපෙන් අහනවා විනිමය සමීකරණය සඳහන් කොට එක් විචල්්‍ය හඳුන්වන්න. මුදල් ප්‍රමාණවාදී න්‍යායදී ඉති විචල්‍යයන් අතර වෙනස් වන විභාගිත විචල්්‍ය කවරේද? රයිට්. ලස්සන ලියන්න පුතේ සූත්‍රය MV සමානයි PT. MV සමානයි PT. MV සමානයි PT. Right. දැන් පුතේ ඔය කැලි ටික ලියමු. කැලි ටික ලියමු. ලියන්න M මුදල් තොගය. යන්නේ ලියන්න M මුදල් තොගය. නැත්තම් සැපය. M මුදල් තොගය ඇලෙගක් සැපය. Anyway, right. මුදල් තොගය ඇලෙගක් සැපය. මුදල් තොගය ඇලෙගක් මුදල් සැපය. V මුදලේ සංසරණ ප්‍රවේගය. V මුදලේ සංසරණ ප්‍රවේගය. V මුදලේ සංසරණ ප්‍රවේගය. V මුදලේ සංසරණ ප්‍රවේගය. P පොදු මිල මට්ටම. P පොදු මිල මට්ටම. පොදු මිල මට්ටම. පුතේ මෙහෙම එකක් තියෙනවා. MV සමානයි PT කියන්න පුළුවන්. පෞකාලීනව පරිේෂණ මේක පිළිබඳ වඩා පරිේෂණ කරපු මෙතන T කියන්නේ ගනුදෙනු සංඛ්‍යාව. මෙතන T කියන්නේ ගනුදෙනු සංඛ්‍යාව. මේ සමීකරණය ගැන වැඩි පසු කාලීනව පරිශන කරපු ඇල්ෆ්‍රඩ් මාෂල් කියන ආර්ථික විද්‍යාඥයා කිව්වා ඔතන ගනුදෙනු සංඛ්‍යාව දෑවත් කමක් නැහැ. PY මූර්ත නිෂ්පාදනයේ දෑවත් කමක් නැහැ කියලා. ඇල්ෆ්‍රඩ් මාෂල් පසු කාලීනව පරිශන කළා මේක ගැන කිව්වා PT ගුණත් ප්‍රශ්නයක් නැහැ. T වෙනුවට ඕන නම් y දාන්නත් පුළුවන්. එහෙනම් දරුවෝ MV සමානයි PT කියන්නත් පුළුවන්. MV සමානයි PY කියන්නත් පුළුවන්. මේක ෆිෂර්ගේ සමීකරණය. ඒක පිළිබඳ වැඩිදුර පරිශන කරපු ඇල්ෆ්‍රඩ් මාෂල් පසු කාලීනව කිව්වා මේක
mv සමානයි p y කිව්වත් doesn't matter ප්‍රශ්නයක් නැහැ right ලියන්න දෙනවා y t ඇලේරක් y t ඇලේරක් y ඉස්සරහින් ලියන්න ගනුදෙනු සංඛ්‍යාව මූර්ත නිෂ්පාදනය ගනුදෙනු සංඛ්‍යාව මූර්ත නිෂ්පාදනය ගනුදෙනු සංඛ්‍යාව මූර්ත නිෂ්පාදනය හරිද right දැන් ලියමු පුතේ ඕකේ කෑලි ටික sorry ගනුදෙනු උපකල්පන දෙක ලියමු ඈවතරයක් මුදල් ප්‍රමාණවාදී න්‍යායයේදී වෙනස් නොවන විචල්යන් දෙක වනුයි මෙන්න පුතේ විචල්‍ය වෙනස් නොවන විචල්යන් දෙක ලියන්න මුදලේ සංසරණ ප්‍රවේගය v මුදලේ සංසරණ ප්‍රවේගය v මුදලේ සංසරණ ප්‍රවේගය v හරිද මුදලේ සංසරණ ප්‍රවේගය v ගනුදෙනු සංඛ්‍යාව දෙවෙනි දෙක ලියන්න පුතේ ගනුදෙනු සංඛ්‍යාව t ගනුදෙනු සංඛ්‍යාව t මූර්ත ආදායම y මූර්ත ආදායම y ගනුදෙනු සංඛ්‍යාව t මූර්ත ආදායම y හරිද right හොඳයි ඊළඟ ප්‍රශ්නයක් මුදල් ප්‍රමාණවාදය යනු කුමක්ද විනිමය සමීකරණයෙන් වෙනස් වන්නේ කෙසේද හරිද right පුතේ කියාගෙන ගියොත් මෙන්න මේකයි මුදල් ප්‍රමාණවාදය කියන්නේ මොකක්ද මුදල් ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයට හේතුව මුදල් සැපයුම වැඩිවීමයි මුදල් සැපයුමේ වැඩිවීමක් සිදු වුණොත් එම අනුපාතයෙන්ම මිල මට්ටමද ඉහළ යයි කියන එකයි මුදල් ප්‍රමාණවාදය. මොකක්ද එතන මුදල් ප්‍රමාණවාදයයි විනිමය සමීකරණය අතර තියෙන සම්බන්ධය? මුදල් ප්‍රමාණවාදය ඉදිරිපත් කරපු විද්‍යාඥයෝයි විනිමය සමීකරණය ඉදිරිපත් කරපු විද්‍යාඥයෝ කියන්නේ හාත්පසින් දෙපැත්තක්. හාත්පසින් දෙපැත්තක්. දෙන්නේ හරිද දෙන්නේ. තර මුදල් ප්‍රමාණවාදීන් තමන්ගේ මතය තහවුරු කරගන්න අර්වින් ෆිෂර්ගේ විනිමය සමීකරණය යොදාගත්තා. ඒ විනිමය සමීකරණය පූර්ණ අකාලික සත්‍යයක්. MV සමානයි PT. හැබැයි මුදල් ප්‍රමාණවාදීන් විනිමය සමීකරණය යොදාගන්නේ උපකල්පන දෙකක් කරලා. මොකද මොකේ උපකල්පන දෙකක් තියෙන්නේ? v සහ t ස්ථාවරයි කියලා. හරිද? right. ස්ථාවරයි කියලා. right අපි ලියමු යටින්. ලියන්න. මුදල් තොගය හා මුදල් තොගය හා මුදල් තොගය හා සමස්ත මිල මට්ටම අතර මුදල් තොගය හා සමස්ත මිල මට්ටම අතර මුදල් තොගය හා මිල මට්ටම අතර ඍජු හා සමානුපාතික සම්බන්ධතාවක් මුදල් තොගය හා මිල මට්ටම අතර ඍජු හා සමානුපාතික සම්බන්ධතාවක් ඍජු හා සමානුපාතික සම්බන්ධතාවක් පවතින බව මුදල් ප්‍රමාණවාදී විග්‍රහය පෙන්වා දෙයි.
මුදල් ප්‍රමාණවාදී විග්‍රහය පෙන්වා දෙයි. පෙන්වා දෙයි. මුදල් ප්‍රමාණවාදීන්ට අනුව උද්ධමනය සෑම විටම සහ සෑම තැනම මූල්‍යමය ප්‍රපංචයකි. සෑම විටම සෑම තැනම මූල්‍යමය ප්‍රපංචයකි. හරිද? right. ලියන්න. මුදල් ප්‍රමාණවාදීන් තම මතය තහවුරු කිරීම සඳහා Irving Fisherගේ MV සමානයි PT මුදල් ප්‍රමාණවාදීන් තම මතය තහවුරු කිරීම සඳහා Irving Fisherගේ මුදල් ප්‍රමාණවාදීන් තම මතය තහවුරු කිරීම සඳහා Irving Fisherගේ MV සමානයි PT විනිමය සමීකරණය යොදා ගන්නා ලදී. MV සමානයි PT විනිමය සමීකරණය යොදා ගන්නා ලදී. මෙම සමීකරණය වූ කලී පූර්ණ සත්‍යකි. හරිද? right. මේක උකලි පූර්ණ සත්‍යය. ඒකත් 100ක් ඇත්තට MV PT සංසරණ ප්‍රවේගයේ මුදල් සැපයීම වැඩි කරාම උත්තරේ මිල මට්ටම ගනුදෙනු සංඛ්‍යාව වැඩි කරාම උත්තරේ සමානයි. හරිද? right. දැන් බලමු උද්දීපක. මෙම සමීකරණය තුල අඩංගු විචල්යන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කරනු ලබන උපකල්පන පදනම් කර ගනිමින් විනිමය සමීකරණය මිල මට්ටම තීරණය කරන න්‍යායක් බවට පෙරලා ගත හැකියි. නේද වැඩි. ප්‍රමාණවාදීව කලේ මොකක්ද? උපකල්පන දෙක දාලා න්‍යායක් බවට පෙරලා ගත්තා. මේක න්‍යාය. උපකල්පන දෙකක් දාලා ප්‍රමාණවාදී න්‍යාය කියලා පෙරලා ගත්තා. කරමු මොකද්ද? උපකල්පන දෙක දාලා මුදල් ප්‍රමාණවාදී න්‍යායක් බවට මේක පෙරලා ගත්තා.
හරිද? right. මුදලේ සංසරණ ප්‍රවේගය V ස්ථාවරව පවතින බවත් පූර්ව සේවා නියුක්තිය YOT ස්ථාවරය බවත් උපකල්පනය මත මුදල් සුකේ වෙනස් වීමක් ඍජු මිල මට්ටම සමානුපාතික වෙනස් වීමක් ඇති කරනු ලබයි. පූර්වකථනය කරා. හරිද? මෙන්න මේක පොඩ්ඩක් දාලා අරකට වගේ තේරෙනවා එතකොට. WhatsApp group එකේ නැති අය ඉන්නවා නම් පුතේ මේ message එකක් දාන්න WhatsApp message එකක් දාන්න group එකට add කරගන්න කියලා. තාමත් ඉන්න group එකට add වෙච්ච නැත්නම් ඒකම පොඩි ඉල්ලීමක් කරනවා පුතේ. YouTube channel එක පොඩ්ඩක් publish කරලා දෙන්න. ඔබ යාළුවෝ ඉන්නවා නම් ඒ අයට කියන්න අංක පිළිවෙලට දාලා තියෙන්නේ. විශේෂයෙන්ම 2022 23 පුතේ සම්පූර්ණ note එකක් කියවනවා. tube නෙවෙයි තියෙන්නේ note එක කියවනවා ලියා ගන්න. බදු සහන ආධාර නම් වීඩියෝ 15ක් තියෙනවා. පැය 30ක දෙක වීඩියෝ 15ක් තියෙනවා. ඒ වීඩියෝ 15 බලවන ඒ පාඩමම කවන්න. නිකන් බංකුඩ läගලා නිකන් මේ වෙන්න ඕනේ නැහැ. වෙබ්සයිට් නැහැ, යූසර් නේම් නැහැ, පාස්වර්ඩ් නැහැ, මුකුත් නැහැ. ගියා YouTube එකට වීඩියෝ ටික පිළිවෙලට දාලා තියෙනවා. ඒ ටික පිළිවෙලට බලලා නෝට් එක ලියාගත්තම සම්පූර්ණ දැනුමක් ලැබෙන බව ඔබේ 6-4 නොදත් නංගිට මල්ලිට කියා දෙන්න. හරිද? ඔබේ 2022 23 දරුවන්ට කියන්න සම්පූර්ණ නෝට් එක පුතේ. පන්ති ගියා වගේමයි. සම්පූර්ණ නෝට් එක කියවන්න. නෝට් එක ලියන්න තියෙන්නේ. CR පොතක් අරගෙන වීඩියෝ ටික පිළිවෙලට 1 2 3 4 බලලා නෝට් එක ලියාගත්තා නම් එතනින් එහාට ආර්ථික විද්‍යාවක් නෑ. බදු සහන ආධාර උපරිම මිල අවම මිල සම්පූර්ණ වීඩියෝ ටික දාලා තියෙනවා. පැහැදිලිද? right. මම ඒවයි ලින්ක් ටික පුතේ ප්ලේලිස්ට් අවශ්‍ය නැහැ. මම ලින්ක් ටික හදලා පුතාට WhatsApp message දානවා. ඒතර ටක් ගාලා ක්ලික් කරා පාඩම. ඒකෙන් දැනුවත් කියලා සහයෝගය දෙන්න. හරිද? ලොකු පිනක් නේ අයිට බලන්න. ඔය ඔන්න නංගිරකට මල්ලි කෙනෙකුට කියලා දීලා ඒ මල්ලි ඔන්න ඉගෙන ගන්නවා. ඔයාටත් හොඳ පිනක් නේද? ඔබේ නංගි මල්ලි දැනුවත් කරන්නේ ඉස්සර වගේ මේ බංකුඩ läගලා එහෙම ඉගෙන ගත්ත කාලේ පහ වුණා. දැන් තියෙන හරි තාක්ෂණේ. යන්න. එහා පැත්තට යන්න පුතේ. 14 පිටුවේ 5 1 අභ්‍යාස කරන්න. 14 එහා පිටුවේ 5 1 අභ්‍යාස කරන්න.
හරි බලන්න උදේ MV සමානයි PT කිසියම් ආර්ථිකයක මූර්තතාවල දේශ නිෂ්පාදනය 8000ක සංසර්පයේ පහත මුදල් තොගයේද 20000 ලක්ෂ දෙකක්ද වේ. right? අපි ගමු මේ MVPT MV සමානයි PT මූර්තතල දේශීය නිෂ්පාදනය 8000ක් මූර්ත නිෂ්පාදනය 8000යි සංසරණ ප්‍රවේගය 5ක්ද මුදල් තොගය ලක්ෂ 2ක්ද වේ. හරිද? ඔන්නම කියනවා. එහෙනම් මේ මිල මට්ටම කීයද? අපි දන්නවා පුතේ මේ පැත්තේ මේ දෙක ගුණ කරාම උත්තරේ කීයද? ලක්ෂ 10යි. මේ දෙක ගුණ කළාම එන උත්තරේ ලක්ෂ 10ක් වෙනවා. ලක්ෂ 10ක් වෙන නම් ආපුති මෙතන කීයේ තියෙන්න වෙන්නේ 125 නේද? ඒක කොහොමද? ලක්ෂ 10 බෙදන්න 8000. ලක්ෂ 10 බෙදන්න කීයද? 8000. දැන් පොදු මිල මට්ටම 125. පොදු මිල මට්ටම 125. පොදු මිල මට්ටම 125යි. right. පොදු මිල මට්ටම 125. ඊළඟ අහනවා පුතේ අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී පොදු මිල මට්ටම 120කින් වැඩි වූයේ නම් නව මුදල් සැපයුම කොපමණද? මේ අහන්නකෝ. පොදු මිල මට්ටම 120කින් වැඩි වුණොත් නව මුදල් සැපයුම කොච්චරයිද කියලා. උදේ අපි දන්නවා මේ සමීකරණය අපි ස්ථාවරයි කියලා උපකල්පනය කරන දෙකක් තියෙනවා. මොකක්ද? T සහ V ස්ථාවරයි. ඒ දෙක හරියට නෑ වගේ. ස්ථාවරයි කියන්නේ නෑ වගේ නේද? ස්ථාවරයි නෑ. හොඳ right. මේ පැත්ත වැඩි වුණාලු 120කින්. 120කින් වැඩි වුණා. දැන් සමීකරණයක් නම් එක පැත්තක් 120කින් වෙනකොට අනිත් පැත්තත් ඒ පස්සෙන් වැඩි වෙනවා. මේ පැත්තේ v ස්ථාවරයනේ මගුත් වෙනස් වෙන්නේ කවුද? මුදල් සැපයීම. මේ මුදල් සැපයීමත් උතේ වැඩි වෙන්න ඕන 120කින්. 120කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 2යි තියෙන්නේ. ලක්ෂ 2යි 120ක් කියන්නේ කොච්චරද? රුපියල් 40000. එහෙනම් මුදල් සැපයුම වැඩි වෙන්න ඕන 40000. අද 1000කින් වැඩි වෙනවා. එහෙනම් දැන් ලක්ෂ 2යි වැඩි වෙන මුදල් ටික 40000යි. කියුවේ 240000. එහෙනම් අලුත් මුදල් සැපයුම 240000. කඩේවි මත මේ ටික ලියලා ඒ පුතේ ලියන්නේ. ලියට කඩේවි මත මුදල් ප්‍රමාණවාදී න්‍යායට අනුව මුදල් ප්‍රමාණවාදී න්‍යායට අනුව මුදල් ප්‍රමාණවාදී න්‍යායට අනුව මූර්ත දල දේශීය නිෂ්පාදිතය හා මුදල් ප්‍රමාණවාදී න්‍යායට අනුව මූර්ත දල දේශීය නිෂ්පාදිතය හා මූර්ත දල දේශීය නිෂ්පාදිතය හා සංසරණ ප්‍රවේගය නොවෙනස්ව තිබියදී සංසරණ ප්‍රවේගය නොවෙනස්ව තිබියදී යටි මුදල් ප්‍රමාණවාදී න්‍යායට අනුව මූර්ත දල දේශීය නිෂ්පාදිතය හා සංසරණ ප්‍රවේගය නොවෙනස්ව තිබියදී
මුදල් සැපයුම හා පොදු මිල මට්ටම අතර මුදල් සැපයුම හා පොදු මිල මට්ටම අතර මුදල් සැපයුම හා පොදු මිල මට්ටම අතර අනුලෝම හා සමානුපාතික ලස්සන වචන දෙයක් බලන්න අනුලෝම හා සමානුපාතික අනුලෝම හා සමානුපාතික සම්බන්ධයක් පවතී. අනුලෝම හා සමානුපාතික සම්බන්ධයක් පවතී. අනුලෝම හා සමානුපාතික සම්බන්ධයක් පවතී. පොදු මිල මට්ටම 20%ක වැඩිවීමක් සඳහා පොදු මිල මට්ටම 20%ක වැඩිවීමක් සඳහා පොදු මිල මට්ටම 20%ක වැඩිවීමක් සඳහා මුදල් සැපයුමේ 20%ක මුදල් සැපයුමේ 20%ක වැඩිවීමක් අවශ්‍ය කෙරේ. මුදල් සැපයුමේ 20%ක වැඩිවීමක් අවශ්‍ය කෙරේ. එබැවින් නව මුදල් සැපයුම පහත වේ. එබැවින් නව මුදල් සැපයුම පහත වේ. right ලස්සන දාන්න. එබැවින් නව මුදල් සැපයුම පහත වේ. ලස්සන දාන්න. හරි නේද? හරි. එහෙනම් පුතේ දැන් වෙලාව 8:30යි. 9:30 වෙද්දි. පුතේ ලොග් වෙන්න 9:30 පස්සේ එන්න එපා. 9:30 වෙද්දි හරියටම ලොග් වෙන්න. හරියටම විභාග ලියන්න. හරියටම මැසේජ් එක දාලා වැඩ කටයුතු කරගන්න. හරිද පුතේ? එහෙනම් 9:30ට අපි හමු.